ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනේ ලෝකයේ ලේසියෙන් අපිට මුණ නොගැහෙන කෙනෙකුගේ ජීවිතේ ලේසියෙන් නොලැබෙන දේවල් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. කෙනෙකුට ලේසියෙන් මුණ ගැහෙන්නේ නැහැ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව. ඒක දුර්ලභ කාරණයක්. කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ බුද්ධ ශාසනයක් තුල පැවිදි වෙන්න. කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ ශාසනයක් තුල සිල්වත් ජීවිත ගත කරන්න. කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ නැති දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න ලැබෙනවා කියන එක. කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ ඒ බුද්ධ වචනේ ඉගෙනගෙන අන් අයට පැහැදිලි කරමින් කියලා දෙන්න. කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ බුද්ධ ශාසනයක් තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා අමා නිවන දකින්න. ඉතින් පින්නතුනි අපිට බෞද්ධයන් හැටියට බෞද්ධ නොවුනත් උතුම් බුදු කෙනෙක් ගැන අහන්න ලැබුණා. උතුම් ධර්මයේ ගැන අහන්න ලැබුණා, ඉගෙන ගන්න ලැබුණා. අපි මේ ලෝකේ ඉපදුනේ ශ්‍රාවක සංඝ රත්නයේ වැඩ ඉන්න කාල වකවානුවකයි. ඔය කරුණු තුනම ඇති අපිට සන්තෝෂ වෙන්න. තිසරණය කියන එක පහළ වෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. පින්නතුනි ඇතම් කාල තියෙනවා තිසරණය තියා බුද්ධ කියන වචනේවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනින් අපිට අහන්නවත් ලැබෙන්නේ නැහැ. රහතන් වහන්සේලා ධර්ම සංගායනාවේදී මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුදුවරු කල්ප ගණන් වලින්වත් ලේසියකින් පහළ වෙන්නේ නැහැ කියන්නේ. ඒතර කල්ප ගණනකින් කියලා කියන්නේ 1.10යි 1.5000යි 1.10000යි කියලා අපිට සංඛ්‍යාවකින් කියන්න බෑ. ගාණක් හදලා කියන්න බෑ. බුද්ධ කියන වචනේ පවා ඒ තරම්ම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඇතැම් සදහැවතුන් බුද්ධ කියන නම පවා අහලා ශ්‍රද්ධාසිත උපදවාගෙන තමන්ගේ ජීවිතයේ ධර්මාවබෝධය කරා පමුණුවාගෙන තියෙනවා. දැන් අපි ගත්තොත් සුදත්ත කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක්. පසු කාලීනව අනාථ පිණ්ඩික සිතානන් බවට පත් වුණේ සුදත්ත තරුණයා ව්‍යාපාරිකයා. තමන්ගේ මිත්‍රයෙක්ගේ කටයුත්තකට මේ සුදත්ත සවැත් නුවරින් බැහැරට පැමිණියා. බැහැරට පැමිණිලා ඉවරුණාට පස්සේ රාත්‍රියේ යාළුවෝ පිරිස එකතු වෙලා කතාවට වැටුණා. කතාවට වැටෙද්දී එක යාළුවෙක් කියනවා බුදු කෙනෙක් පහළ වෙලානේ. එතකොට අර තරුණයා සුදත්ත ඒක අහපු ගමන් ඇඟ කිලිපොලා ගියා. හිතේ පුදුමාකාර ප්‍රීති ප්‍රමුදිතභාවයක් හටගත්තා. එතකොට මේ තරුණයා අහනවා බුදු කෙනෙක් කියලාද ඔබ කියන්නේ? "ඔව් මිත්‍රි, බුදු කෙනෙක් පහළ වුණා කියලා කියන්නේ." "බුදු කෙනෙක් පහළ වෙලා?" දෙවෙනි වතාවෙත් අහනවා. "ඔව් යාළුවෝ, බුදු කෙනෙක් පහළ වෙලා." තුන්වෙනි වතාවෙත් අහනවා බුදු කෙනෙක්? "බුදු කෙනෙක්?" එහෙමම හිත බුද්ධානුස්සතියට වැටුණා. බුදු ගුණ මහලකුට දන්නේ නැහැ. ඒ මොහොතේ යැහිවේ බුදු කෙනෙක් කියන වචනය. නමුත් හිතට ශ්‍රද්ධාව ඇති වුණා මේ සසරේ පින් තියෙන උදවිය. සසරේ පින් තියෙන උදවියට බුද්ධ කියන වචනේ ඇහුණත් ඇති. අනේ සාදු කියලා ශ්‍රද්ධා ලාභය ලබනවා. සසරේ පින් තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ චුට්ටක් ඇහුණා නම් ඇති. අනේ සාදු කියලා අනුමෝදන් වෙනවා. සසරේ පින් තියෙන උදවියට භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නෙමෙයි කහ පාට දැක්කත් ඇති. යාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ නමක්වත්ද කියලා. ඒ පිනේ ලක්ෂණය. සුදත්ත
ව්‍යාපාරිකයා රෑ නින්දට ගියා. නින්ද යන්නේ බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. නින්දට යන්න කලින් අහගත්ත මිත්‍රයාගෙන් කොහිද මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ? ආසවල් තැන විහාරයේ වැඩ ඉන්නවා කියලා ආරංචි වුණා. දැන් ගෘහපතියා ව්‍යාපාරිකයා නින්දට ගියා. නින්ද යන්නෙම නැහැ. ඇඟට පතර අමාරුවක් වෙහෙසකුත් නැහැ. බුදුගුණ තියෙනවා දැන් හිතේ. පොඩ්ඩක් නින්ද ගියා. හිතේ එළිය වැටලා නිසා ගැස්සිලා ඇහැරුණා. පරිසරෙත් එළිය වෙලා. දැම්මම යන්නට ඕනේ කියලා ගමන ආරම්භ කළා. යම්කිසි ස්ථානයකදී හන්දියකදී හිතේ ගැස්මක් ඇති වුණා. ආයමත් කලවර වැටුණා. දැන් මේ මධ්‍යම රාත්‍රිය. ආයි බුදුගුණ හිතුවා. හිතේ එළියෙන් පරිසරයේ ආලෝකමත් වෙලා පේනවා. ආයමත් ගමන ආරම්භ කළා. විහාරයට ගිහිල්ලා භාගතුන් වහන්සේගේ සිරිපතුල් නලල තියලා වන්දනා කළා. ස්වාමීනි මම සුදත්ත වෙමි. මම සුදත්ත වෙමි. මම සුදත් වෙමි කියලා. එහෙමයි අනාථපිණ්ඩික කෙනෙක් මේ ශාසනයට බිහි වුණේ. පසු කාලීනව භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ශාසනයේ අග්‍රදායකයා වුණේ අන්න ඒ පින්වන්තයා. ඒතර බලන්න මේ ශ්‍රද්ධාවකට කරන්න පුළුවන් දේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අංගුත්තර නිකායට අයිති ලස්සන දේශනාවක්. මහා නාම සූත්‍රය. ඇත්තටම මේ මහා නාම සූත්‍රයේ තියෙනවා කරුණු 6ක්. කරුණු 6ම භාවනාව ගැන කියන්නේ. භාවනාව ගැන කියනකොට අපි සාමාන්‍යයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන කතා වුණාට දන් දෙනවා. පන්සිලුත් රකින්න ලොකු මහන්සියක් ගන්නවා. පොයට අටසිලුත් ඇතැම් විට සමාදන් වෙනවා ඇති. හැබැයි භාවනාව කියන එකට ලොකු උනන්දුවක් නැහැ. දාන සීල භාවනා කිව්වට බොහෝ විට සිද්ධ වෙන්නේ දාන සීල. අපි දානය කියන එක 50%යි නම් සීලය කියන එකත් 40%යි නම් භාවනාව කියන එකට අපි 10%ක්වත් වෙන් කරන්නට අවස්ථාව බොහෝ විට ලැබෙන්නේ නැහැ. මේක මේ මිනිසුන්ගේ සදහවතුන්ගේ තියෙන වරදක් නෙමෙයි. භාවනාව සම්බන්ධයෙන් තියෙන වැරදි මතවල ප්‍රශ්නයක්. අපි භාවනාව කියන එක වටහාගෙන ඉන්න එකේ අරුබුදයක් ගැටලුවක් තමයි මෙතනද තියෙන්නේ. පින්නතුනි බලන්න ශරීරය පෝෂණය කරන්න ශරීරය වෙනුවෙන් අපි මොනවද නොකරන්නේ? යටිපතුලේ ඉඳලා කෙස් දක්වා කෙස්වල සිට යටිපතුල දක්වා ශරීරය වෙනුවෙන් බෙහෙත් වර්ග නැද්ද? ආලේපන වර්ග නැද්ද? විශේෂ ආහාර පාන නැද්ද? තියෙනවා. ශරීරය පිරිමැදීම් කරලා උලලා පිරිසුදු කරන්නේ නැද්ද? ලස්සනට හැඩට තියාගන්නේ නැද්ද? තියාගන්නවා. ඒක එහෙම කළ යුතුමයි. මොකද එහෙම කළ යුත්තේ ශරීරයේ අනිත්‍ය දෙයක් නිසා ශරීරයේ ඉලීම් පිරිමැදීම් කළ පිරිසුදු කරේ නැත්නම් මේක ජරා ජීර්ණ වෙලා යනවා. ආපහ වෙලා යනවා. රෝග හැදිලා අසනීප වෙලා ආයුෂ පිරිහිලා යන්නට ඒක හේතු වෙනවා. එහෙනම් ශරීරයේ පිරිසුදු කරගත යුතුමයි. ඒ භෞතික කය අපිට පේන ජීවිතය. නමුත් මේ ශරීරයේ පවතින්නේ විඥානයේ නිසා. සිතේ ක්‍රියාකාරීත්වය නිසා. හිත නාවන්නේ කොහොමද? හිතට බෙහෙත් දෙන්නේ කොහොමද? හිතට ව්‍යායාම දෙන්නේ කොහොමද? හිත සතුටු කරන්නේ කොහොමද? හිත පෝෂණය කරන්නේ කොහොමද? ශරීරයට නම් ෆුඩ් සිටි එකකට ගියාට පස්සේ ඕන තරම් කෑම වර්ග, බීම වර්ග, සබම් වර්ග,
කලෝන් වර්ග, ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග, විටමින් වර්ග, ඇඳුම්, පැළඳුම්, ආභරණ කොච්චර තියෙනවද? මේ ඔක්කොම ටික හිතරත් ඕනේ. මොනවද හිතට ඕනේ කියලා කියන්නේ? හිතට ආහාර පාන ඕනේ. ඇඳුම් පැළඳුම් ඕනේ. නාවන්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ. ව්‍යායාම කරන්න ඕනේ. දැන් බලන්න ඇඟට මේ ටික කරන්න කීයක් වේදම් කරන්න වේද? කොහේ ඇවිදින්න වේද? ඇතැම් විට හොයාගෙන ගියොත් නැති වෙන්නත් පුළුවන්. මෙතන නෑ කිව්වොත් තව කිලෝමීටර් 100ක් ගිහලා හරි කමන්නේ අපි අරගෙන එනවා ඇතැම් විට. ඒ ඇඟක් නිසා, කයක් නිසා, ශරීරයක් නිසා. හිත පාඩුවේ ඉන්නවා. හැබැයි ඇවිස්සෙන්න ඕන වෙලාවට ඇවිස්සෙනවා. ඇකිලෙන්න ඕන වෙලාවට හැකිලෙනවා. විසිරෙන්න ඕන වෙලාවට විසිරෙනවා. ඇතැම් වෙලාවට හිතක් නැහැ වගේ. මේකට කියනවා නොදියුණු සිත කියලා කියනවා. නොදියුණු සිතේ මූලික වශයෙන් කරුණු පහක් අන්තර්ගත වෙනවා. නොදියුණු සිතේ අඩංගු වෙන මූලික කරුණු පහට කියනවා පංච නීවරණ කියලා. නොදියුණු සිතේ හැමතිස්සෙම තියෙන්නේ සතුට හොයන ගතිය. සතුට හොයන ගතිය කිව්වට පස්සේ කුසලයෙන් සතුට හොයන එක කිසි වරදක් නැහැ. නමුත් හිත පුරුදු වෙලා තියෙන බොහෝ විට සතුට හොයන්න කුසලයෙන්ද? අකුසලයෙන්මයි. සිත අවුස්සන, සිත කෙලෙසන, සිත කිලුටු කරන ඊළඟ එක තමයි තරහ. ව්‍යාපාද කියලා කියන්නේ. දෙවන නීවරණය. තුන්වෙනි එක ඈලි මෑලි ගතිය. බුද්ධිමත, බත්මත නේද? එක එක නම් වලින් තියෙනවා. ඒකත් හිතට කිලුටක්. යම් පමණක නින්දක් විවේකයක් සිරුරට අවශ්‍ය බව හැබෑව. නමුත් අපේ ජීවිතේ බොහෝ විට තියෙනවා ඇකිලීම. කෑම උයන්න ටිකක් පරක් වුණත් මම චුට්ටක් ඇලවෙන්න. ඒ ඇලවෙනවා කියන වචنين අපි අදහස් කරන්නේ මොකද්ද? නිදා ගන්නවා කියන එක. නේද? ඔළුව ඉඳන් පොරෝගෙන් නිදා නොගත්තට විනාඩි 5ක් 10ක් හරි නිදා ගන්නවා කියන එකනේ කියන්නේ. අපි අර ඒක ටිකක් ඕලාරික නිසා, ටිකක් ගොරෝසු නිසා අපි ඒකට නිදා ගන්නවා කියන්නේ. මම චුට්ටක් ඇලවෙනවා. ඒකට ඇලර්ට් එක දානවා කියලාත් කියනව නේද? එතකොට හිත කිලුටු කරන ධර්මයක් කියනවා. ඕනවට වඩා කම්මැලිකම ඇතිවීම. හැකිලිම. ඊළඟ එක තමයි හිත එක අරමුණක නෑ, ඇවිස්සිච්ච ගම. විසිරිලා. නොසන්සුන් බවක් තියෙනවා. ඇතැම් විට මේ හිතක් නොසන්සුන් වුණාට පස්සේ ශරීරිනුත් ඒක පේනවා. වචන වලුත් ඒක පිට වෙනවා. අදහස පැහැදිලි නෑ. යන්නේ කොහෙද, එන්නේ කොහෙද, ඉන්නේ කොතනද, කන්නේ බොන්නේ මොනවද, අවට ඉන්නේ කවුද? දැන් මෙහෙම හිටියොත් මෙතනට ගැලපෙනවද? මේක මට ගැලපෙන්නේ නෑ නේද කියන එක පැහැදිලි නෑ. ඇයි? හිත ඇවිස්සිලා. උද්දච්ච කුක්කුච්ච. ඊළඟ එක තමයි විචිකිච්ඡා, දෙගිඩියාව. දෙගිඩියාව කියන්නේ අරමුණ පැහැදිලි කරගන්නේ. ඔහේ හිතන්නම් වාලේ හිතලා සැක කරනවා. එතන විදී සැකේදී බුදුරජාණන් වහන්සේ මුල් කරගන්නත් පුළුවන්. මේ හිතේ නොදියුණු පැත්තක් කියන එක මේක තේරෙන්නේ නැහැ. ඇයි? අවිද්‍යාසහගත පුද්ගලයෝනේ. දැන් බලන්න අපිට මහා අවබෝධයක් තියෙනවා නම් ඇයි මේ ලෝකයේ ඇවිල්ලා අපිට මල් පූජා කරන්නේ නැත්තේ? ඇයි අපිට පහන් පත්තු කරන්නේ නැත්තේ? නේ? ඇයි අපි පාර යනකොට පාව දෙලන්නේ නැත්තේ? ඇයි අපිට මුතු කුඩේ ඉහලන්නේ නැත්තේ? ඇයි අපි ඔය ගෙවල් වලට අඬ ගහලා සුදු ඇතිරිලි පනෝලා ආසන පනෝලා දන්පෙන් පූජා කරන්නේ නැත්තේ? නේ? ඇයි අපිට වන්දනාමාන කරන්නේ නැත්තේ? අපි රාග දේශ මොහ සමග ඉන්න නිසා
නේද? අපේ ලොකු වටිනාකමක් නැහැ. වටිනාකමක් නැතුව නොවේ. බුදුවරු තරම්, පසේ බුදුවරු තරම්, මහරහතුන් තරම්, ශ්‍රාවක උතුමන් තරම් වටින්නේ නැහැ. වටින්නේ නැහැ කියන එක අදහස් කරන්නේ වැඩක් නැහැ කියන එක නෙමෙයි. වටිනාකම් ඇති කරගත යුතුයි. වටිනාකම් ඇති කරගන්නෙත් වැඳුම් පිඳුම් ලබන්න නෙමෙයි. ජීවිතේට වටිනාකමක් ඇති වෙනකොට වැඳුම් පිඳුම් කියන ඵලය ලැබෙනවා. හේතු සකස් කරනකොටයි ඵල ලැබෙන්නේ. එහෙනම් පින්නතුනි හොඳට තේරුම් ගන්නට ඕනේ. මේ ලෝකේ බුදුවරු පහළ වෙලා වැහිලා තියෙන සත්‍ය හෙළිදරව් කරනවා. අපි කරන්න ඕනේ ශ්‍රද්ධාවට පැමිණිලා ශ්‍රාවකත්වයේ ලැබෙන එකයි. ශ්‍රාවකත්වය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුරුන් වහන්සේ නම් අපි ගෝලයෝ. ශ්‍රාවකයෝ කියන එකෙන් අදහස් කරන්නේ ගෝලයෝ පිරිසක්. ඒතර ගෝලයන්ට නායකත්වය දෙන්නේ කවුද හැමතිස්සෙම? ගුරුවරයා. ගුරුවරයාගේ කීම් ඇහුවොත්, ගුරුවරයාගේ අවවාද පිළිපැද්දොත්, ගුරුවරයා කියන විදිහට ජීවත් වුණොත් ගෝලයාට හරියයිද වර්ධීද? හරියනවා. ඇයි හරියන්නේ? ගුරුවරයා රාග දේශ මොහ සහිත කෙනෙක් නෙවෙයි. ගුරුවරයා රාග දේශ මොහ දුරු කළ උතුමෙක්. ගුරුවරයාගේ නායකත්වයේ තියෙන මිනිස්සුන්ට විතරක් නෙමෙයි. දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ටත් බුදුරජාණන් වහන්සේ නැමැති ගුරුවරයාගේ අනුශාසනාව නායකත්වය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ උත්තරීතර කෙනෙක් කියලා තේරුම් ගන්න ඕකම ඇති. හැබැයි ඉතින් බුද්ධිය තියෙන්න ඕනේ. ඒක නිසා මහා නාම සූත්‍රයේදී අපිට සරලව කියලා දෙනවා බුදු ගුණ තුලින් හිත හදාගන්නේ කොහොමද? ධර්මයේ ගුණ සිහි කරලා හිත හදාගන්නේ කොහොමද? සංඝයාගේ ගුණ සිහි කරලා හිත හදාගන්නේ කොහොමද? තමන් සමාදන් වෙලා ඉන්න සිල්පද ගැන සිහි කරලා හිත හදාගන්නේ කොහොමද? තමන් කරපු පින්කම් ගැන සිහි කරලා, පූජා කරපු දන් පෙන් ගැන සිහි කරලා, කරපු පරිත්‍යාගයන් ගැන සිහි කරලා හිත හදාගන්නේ කොහොමද? තමා තුළ තියෙන ගුණ ධර්ම දෙව්ලොව සිටින දෙවියන් තුළ පවා තියෙනව නේද කියලා දෙවියනුයි තමන්වයි සංසන්දනාත්මකව බලන ක්‍රමයක් තියෙනවා. දේවතානුස්සති කියලා. අපි අද දැන් මේ ටික කතා කරමු. පළවෙනි එක බුද්ධානුස්සති. මහා නාම ශාක්‍ය අහනවා. මහා නාම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක්. මහා නාම අහනවා, ස්වාමීනි, තෙරුවන් සරණ ගිය කෙනා බෞද්ධයා නිතර මොන වගේ කල්පනාවකද ඉන්න ඕනේ? දැන් අපි නිතර ඉන්න කල්පනාවල් තියෙනවනේ නේ. අපිට දරුවෝ ගැන හිතන්න ඕනේ. හිතන්න වෙනවා. රස්සාව ගැන හිතන්න ඕනේ. හිතන්න වෙනවා. ආර්ථිකය ගැන හිතන්න ඕනේ. එතකොට දේශපාලන වටපිටාව, ආර්ථික වටපිටාව, සමාජීය වටපිටාව, තමන් එකට ඉන්න අයගේ යුතුයකම් කටයුතු හිතන්න වෙනවා. ඒ කාලේ නෙමෙයි මේ කියන්නේ. මොකද ඒව අපිට කොච්චර වැඩ තිබ්බත් වැඩ නොතිබ්බත් අපි ඒ ටිකට කාලේ වෙන් කරලා කැප කරලා තියෙන්නේ. නමුත් දැන් අපි කාලයක් හොයාගන්න ඕනේ බුදු ගුණ හිතන්න. කාලයක් හොයාගන්න වෙනවා ධර්මයේ ගුණ හිතන්න. කාලය හොයාගන්න වෙනවා සංඝයාගේ ගුණ හිතන්න. කාලය හොයාගන්න වෙනවා තමන්ගේ ගුණාත්මක පැත්ත හිතන්න. කාලය හොයාගන්න වෙනවා තමන් කරපු පින්කම් ගැන හිතන්න. කාලය හොයාගන්න වෙනවා අර දෙවියන් එක්ක සංසන්දනාත්මකව බලන්න. ඉස්ලාම භාවනා කරන්න කලින් කාලය හොයාගෙන ඉමුකෝ. අපි කාලය හොයාගන්නේ මෙහෙමයි. බලන්න උදේ අවදි වීමේ ඉඳලා අපි හිතමු පොදුවේ අපි උදේ අවදි වෙන්නේ 5ට කියලා. අපි නිකමට හිතමු. 5ට අවදි නොවනවා වෙන්නත් පුළුවන්. ඊට කලින් අවදි වෙන්නත් පුළුවන්. මම පොදුවේ කියන්නේ උදේ 5ට අවදි වෙනවා. උදේ 5ට අවදි වෙලා අපි කොහොමත්ම මූණකට සෝදනවා කියන එක පුරුද්දක් හැටියට කරනවා. තේ එකක් බොනවා කියන එක පුරුද්දක් හැටියට කරනවා. උදේ ආහාර පාන ගන්නවා කියන එක පුරුද්දක් හැටියට කරනවා. වැඩ කටයුතු වලට මුල් තැන දෙනවා කියන එක පුරුද්දක් හැටියට අපි ඕ වෙන් කරගෙන ඉන්නේ. එතකොට බලන්න මේ හැම දෙයකටම වෙලාවක් තියෙනවා. ඔය වෙලාව අතරේ අපි විනාඩි 10ක්
කැප කරනවා. මුලින්ම විනාඩි 10යි. කොහොමද විනාඩි 10 හොයාගන්නේ? විනාඩි 10ක් කලින් අවදි වෙනවා. එහෙම නැත්නම් සමහරු අවදි වෙලා ඔය ඇඳට වෙලා පෙරලි ඉන්නවා. අමුතුවෙන් ලොකු දෙයක් හිතලත් නැහැ. නිකන් කාලේ ගත වෙලා විතරයි. අන්නේ අපතේ යන කාලේ තමයි අපි ගන්නෙ. එන රස්සාව කරන කාලේ ගන්නව නෙමෙයි. දැන් ගෘහ සේවිකාවක් නම් ඒ ගෙදර පිරිසිදු කරන කාලේ ගන්නව නෙමෙයි. එතකොට ප්‍රශ්න හට ගන්නවා. ඔක්කොම වැඩ තියලා මෙන්න භාවනාව පටන් අරන් උපාසකම්මා. ලොකු නෝන එනකොට මෙන්න මෙයා පළග බැඳගෙන සාලෙ මැද. ඒක නෙවෙයි මේ කියන්නේ. මේන් ඔෆිස් එකට ගිහිල්ලා වැඩ කිරීම පැත්තක දාලා මෙන්න වම් අත උඩින් දකුණු අත දාලා පටන් අරගෙන. එතකොට මේක සමාජයේ අමුතු දෙයක්. මේක මේ සමාජයේ පේන්න කරන දෙයක් නන් නෙමෙයි. ඔබ භාවනා කරන කෙනෙක් කියලා සමාජය දැනගන්න නැති තරමට භාවනාව දියුණු කරගන්න ලේසි. ඔබ යම් දවසක ඉංගියෙන් හරි ප්‍රසිද්ධ කරොත් මම භාවනා කරන කෙනෙක් කියලා ඊට පහුදා ඉඳලා භාවනා කරන්න බෑ. භාවනා කරයි ඔබ තුල දන්නේම නැතුව මාන්නයක් ගොඩනැගෙනවා. ඔබට ආසාවක් හිතෙනවා අනිත් අයට කියන්න මම භාවනා කරන කෙනෙක් මම භාවනා කරන කෙනෙක් කියලා. ඔබ ඒක ලොකුවට හිතන්නේ යහපත් සිතින් කියන්නේ. නමුත් එදා ඉඳලා භාවනාව කඩාකප්පා. එහෙනම් පින්නතුනි අපතේ යන වෙලාව තමයි වෙන් කරගන්න. ඕන්න දැන් අපි හිතමු දැන් උනේ ගෙදර අතු ගෑවා. ඊයුම් පියුම් කළා. කොහොමන්ම අපි වාඩි වෙලා ඉන්නවන්නේ. අපි වාඩි වෙලා ඔන්න ෆෝන් එක අතර ගන්නවා. ඔන්න ඔබනවා. නේ? අපි ඒක කරන්නේ අත්‍යවශ්‍යම ඇමතුමක් ගන්නවා කියන අදහසින් නෙමෙයි. කාන්සියට තමයි අපි මේ ගන්නෙ. එහෙමත් අපි දන්නේ නැහැ ටෙලිවිෂන් බලවන්ද රේඩියෝ වලට ඇහුම් කන්දන කියන අපි දන්නේ නැහැ. ඒ වගේ එකක්. එක්ක මොනවාරි පත්තරයක් බලන්න. ඒක ළඟ ඉන්නවනම් කෙනෙක් එක්ක මොනවාරි විස්තරයක් කතා කරන්න. අපි අන්න ඒ කාලයේ තමයි භාවනාවට යොදාගන්නේ. එහෙනම් භාවනාවට අපි යොදාගන්නේ අපතේ යන කාලේ. ඕන අපි හිතමු ඔන්න ඔෆිස් යන්න ලෑස්ති වෙලා වාහනේට යන්න තව විනාඩි 10ක් තියෙනවා. එතකොට මේ විනාඩි 10 අපිට නිකම්ම ගත වෙනවා. අන්නේ විනාඩි 10 ගැනයි මේ කියන්නේ. එතකොට ඔෆිස් ගිහිල්ලා ඇවිල්ලා මහන්සි ටිකක් වතුර ටිකක් සනීප වෙන්න ඕනේ නාගන්න ඕනේ. හැබැයි අපි හාන්ස් පුටුවට වෙලා විනාඩි 10ක් පැය කාලක් පැය භාගයක් විතර ඉන්නවා. අන්නේ වෙලාව ගැනයි මේ කියන්නේ. ඇතැම් විට නින්දට ගිහිල්ලා නින්ද නැහැ. අන්නේ පුංචි වෙලාව ගැනයි මේ කියන්නේ. එහෙනම් කාලය හොයාගන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් කාලේ නැතිකමක් නෙමෙයි තියෙන්නේ. අපි කාලය හොයාගන්න පුරුදු වෙලා නැතිකමක් තියෙන්නේ. එහෙනම් ඒ කාලේ වෙන් කරගෙන අපි මුලින්ම සිහි කරනවා විනාඩි 5ක් වුණත් ඇති. විනාඩි 5ක් ඕනේ නැහැ කියමුකෝ. විනාඩියකුත් ඇති. නේද? මුකෝවත්ම කුසලයක් නැති හිතකට බුදු ගුණ තප්පර 60ක් දෙනවා කියන එක සෙල්ලම් දෙයක්ද? නේ? තප්පර 60ක බුදු ගුණ දෙනවා කියන එක. අනික සිහි කරන්නේ සාමාන්‍ය කෙනෙක්ද? මේ තුන් ලෝකයේම ඉන්න නරෝත්තමයන් වහන්සේ, පරමෝත්තමයන් වහන්සේ, මහෝත්තමයන් වහන්සේ, සම්මා සම්බුද්ධයන් වහන්සේ, සර්වඥයන් වහන්සේ, ලෝකනාථයන් වහන්සේ, අනන්ත ජින, අසහාය අද්විතීය දසබලධාරී විශාරද ඥාන වලින් සමන්විත පරමෝත්තමයන් වහන්සේව තප්පර 60ක් සිහි කරන එකත් මහත්ඵලයි මහානිසංසයි. පොඩිනේ මහත්ඵලයි මහානිසංසයි. එහෙනම් අපි විවේකීව වාඩි වෙලා ඇඳුම කිල්ට උනාට කමක් නැහැ. ඇඟේ දාඩිය තිබ්බට කමක් නැහැ. දැන් මේ මහන්සි ගන්නේ ඇඟ හොදන්න කලින් හිත හොද ගන්නයි. ඇඟේ දාඩිය අයින් කරන්න කලින් හිතේ දාඩිය අයින් කරන්නයි. ඇඟේ දෙලිකුණු අයින් කරන්න කලින් හිතේ දෙලිකුණු අයින් කරන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? බුදු ගුණ. කොහොමද සිහි කරන්නේ? දන්න සිංහලෙන්, දන්න භාෂාවෙන්, පොඩි කාලේ ඉඳලා දන්න හඳුනන බුදුරජාණන් වහන්සේව දන්න විදිහට සිහි කරනවා.
아무තෙන් බුද්ධානුස්සති භාවනාව කරන් ත්‍රිපිටකධාරී වෙන්න ඕනේ නැහැ. කවුරුත් ඇල ඔබට කමටහනක් දෙන්න ඕනේ. ආ උපාසකම වාඩි වෙන්න, සුදු ඇඳුම ඇඳගන්න, වම් අත උඩින් දකුණු අත තියාගන්න, ඇස් දෙක අඩවම් කරගන්න. එහෙම කමටහන් දෙදී හිටියොත් නම් මරණකම් ඒ නිදහස ලැබෙන්නේ නැහැ. අපි හිතනවා මෙහෙම. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියලා කියන හොඳ කෙනෙක්. ඔන්න බලන්න හිතන පිළිවෙල. බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ දුරු කරගත්තානේ. බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙකුගෙන් උපකාරයක් ලබා ගන්න නැතුව නිවන් අවබෝධ කරගත්තානේ. සරලවම හිතනවා. වරදක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධයට අනුව උතුම් ජීවිතය ගත කළේ. බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මඟ හොයාගෙන නිවනට වැඩියන්නේ. නිවනටපත් වුණානේ. බුදුරජාණන් වහන්සේ තමයි අනන්ත සක්වල ගැන, සියලු ලෝක ගැන, සතර අපාය ගැන, දෙවිවරු ගැන, භූතයන් ගැන, යක්ෂයන් ගැන, පෙරේතයන් ගැන, නොයෙකුත් සත්වයන් ගැන අවබෝධ කරගත්තා. උන්වහන්සේ ලෝක විදූනේ. ඒ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කෙනෙකුට দমনය කරන්න බැරි පුද්ගලයා. එක පරුස වචනයක් කියන්නේ නැතුව দমনය කරානේ. බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ දෙවියන්ටත් ලැබුණා. බොහෝ පිනැති බුද්ධිමත් මිනිස්සුන්ටත් ලැබුණා. බුදුරජාණන් වහන්සේ නිස්සරණේ යුක්තව, මහා කරුණාවෙන් යුක්තව ධර්ම දාණය දුන්නනේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ තුන් ලෝකේ පහළ වෙච්ච මහා පින්වතාණන් වහන්සේ, මහා ගුණවතාණන් වහන්සේ, මහා සිල්වතාණන් වහන්සේ, මහා 이르දිමතාණන් වහන්සේ, මහා භාග්‍යවතාණෝ කියලා ඔන්න සිහි කරනවා. ඕක තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. නේ? දැන් බලන්න මේ විස්තරය කරගෙන යන්න මට සාමාන්‍ය විනාඩි 2ක් 3ක් වගේ යන්න දෙන්නේ. වචනයට වඩා හිත වේගවත්. මේක විනාඩියට සිහි කරන්න පුළුවන්. මේක මේ විනාඩියට තප්පර 60ට සිහි කරන්න කියලා කියන හරියටම ඔර්ලෝසු වෙලාවෙන් තප්පර 60ක් සිහි කරනවා කියන එක නෙමෙයි. දිගටම සිහි කර කර හිටියත් නරකක් වෙන්නේ. බුදු කෙනෙක් උනේ සිහි කරන්නේ. දැන් බලන්න ලංකාවේ ඡන්දේ කාලෙට අපි මාතෘකාව මොකද්ද? ඡන්දෙමයි. ගංගාතුරු කාලේට අපි මාතෘකාව ගංගාතුරුමයි. නියං කාලේට අපි මාතෘකාව නියංගෙමයි. විභාග කාලේට අපි මාතෘකාව විභාගෙමයි. එහෙම එක එකව අපි දවස් 30ෙම හිතා කල්පනා කර කර ඉන්නේ නැද්ද? නමුත් ඒ කාල සමයන් අවසන් වෙලා කී අවුරුද්දක් ගත වුණාද? දන්නේම නෑ. දැන් ඔබ මෝරපු මිනිස්සෙක් බවට පත් වෙලා. අර කරුණු කාරණා හිතීමෙන් හිත දුබල වෙලාද ප්‍රබල වෙලාද? නේ? හිත දුබල වෙලා. ඇතැම් විට අපිට පොන්චි කරුණකදී ඉවසන්න බෑ. ඉක්මනින් තරහ යනවා. දැන් බලන්න ඉස්සර අපිට තව කෙනෙක් සමග හිතවතෙක් සමග ගනුදෙනු කරන්න තිබ්බේ ලිපියකින්. නේද? ඉස්සර මතකයි අපේ ඔය ඥාතිවරු පිටරට ඉන්නකොට මේ මැද පෙරදිග සේවය කරනකොට අපේ ආච්චි අම්මලා එහෙම ඔව් මේ ලියුම් ලියනවා ඉතින්. ඇතැම් විට පිටු 10ක් විතරයි ඔක්කොම විස්තරේ ලියන්න ඕනේ. ඇතැම් විට මාසෙටම එක ලියුමයි. ලියුම ගියාද නැද්ද? හම්බුණාද? අතටපත් වුණාද? වෙනින් කෙනෙක් ගත්තද? මොකවත් නැහැ. මාස දෙක තුන ඇතැම් විට ඉවසලා ඉන්නවා. ප්‍රති උත්තරයක් පැමිණෙනකම්. අද මිස් කෝල් එකක් වැරදුනොත් මොකද වෙන්නේ? මාව ගණන් ගත්තේ නැහැ. ගන්නෑ මමත්. එහෙම වෙනවද නැද්ද? නේ? අද කෝල් එකක් මිස් වුණොත් විනාසයි. මේ මාස ගණන් බලන් හිටපු කෙනාම නේද මේ වෙනස් වෙලා තියෙන්නේ. ඇයි
හිතේ නොවැඩුණු පැත්තක් තියෙනවා. අමුතුවෙන් වැඩුවත් නොවැඩුවත් හිතේ නොවැඩිච්ච පැත්ත තියෙනවා. ඒකට කියනවා අවිද්‍යා ධාතු. අනාවබෝධය නම් වූ මානසික ස්වභාවය කියලා ඒකට කියන්නේ. එහෙනම් මේ නොවැඩුණු සිත වඩන්න ඕනේ. හිත වඩන පළවෙනි ක්‍රමය තමයි බුදු ගුණ. මේ විදිහට හිතේ බුදු ගුණ වැඩෙනකොට වඩනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහා නාම තස්මින් සමයේ මහා නාම තථාගත අරිය ශාවකෝ තථාගතං අනුස්සරති. මහා නාම යම් සමයක යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේව සිහි කරනවද නේවස්ස තස්මින් සමයේ රාග පරියුක්තිතා චිත්තං හෝති. ඒ වෙලාවට ඔහුගේ හිතේ රාගයට ඉඩක් නැහැ. නේ දෝෂ පරියුක්තිතං චිත්තං හෝති. ඒ වෙලාවට හිතේ ගැටීමට තරහට ඉඩක් නැහැ. නේ මෝහ පරියුක්තිතං චිත්තං හෝති. ඒ වෙලාවට හිතේ මුලාවට ඉඩක් නැහැ. අපිට තියෙන ලොකුම අරුබුද්දුන තෝකනේ. එක්කෝ ලෝභය, එක්කෝ තරහ, එක්කෝ අනවබෝධය. රාග දේශ මොහ. බුදු ගුණ හිතන පමණින්ම හිතේ රාග දේශ මොහ යටපත් වෙලා. මේක තමයි සත්‍ය ක්‍රියාව කියලා කියන්නේ. මේක තමයි මහා ආශිර්වාද පූජාව කියලා කියන්නේ. මේක තමයි උතුම් බුදුරජාණන් වහන්සේ පුදන හොඳම ක්‍රමය. මොකද්ද? දත හිත හදා හිත සතුටු කර හිතට දෙනවා. මොනවද දෙන්නේ? බුදු ගුණ. හොඳ මල්ටි විටමින් එකක් දුන්නා වගේ තමයි. පාට වැටිලා එනවා. මොකද්ද පාට වැටෙන්නේ? හිත. හිතේ පාට ඇඟෙනුත් පේන්න ගන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතමුකෝ විටමින් එකක් ගන්නවා කියලා. ඇඟටනේ ගන්න. හරි. ඇඟ පාට වැටලා ආවා. හිත පාට වැටෙනවද? ඇතැම් විට හිතේ තිබ්බ පාටක් නැති වෙන්න පුළුවන්. අපේ හිත මොන්න ටිකක් කටු ගහිලා ඇට ගහිලා කෙනෙක් හිටියා. කලින් ආඩම්බර නැහැ. දැන් මෙයා පොඩ්ඩක් ව්‍යායාම කරලා විටමින් අරගෙන පොඩ්ඩක් පින්තාරු කරලා ඉන්නකොට කලින් මෙන්න hina වෙලා ගිය කෙනා මෙන්න රෝගින යනවා. එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. ඇයි හිතගෙන නොසිතා ඇඟ ගැන හිතුවා. දැන් මෙතෙන්ද කියන්නේ ඇඟ ගැන හිතනවා. විශේෂයෙන් හිතනවා හිත ගැන. මොකද හිත තමයි ප්‍රධානම මධ්‍යස්ථානයේ control room එක. හිතෙන් තමයි මෙහෙවන්නේ. හිතෙන් තමයි S2 මෙහෙවන්නේ, කන් දෙක මෙහෙවන්නේ, නාසය මෙහෙවන්නේ, දිව මෙහෙවන්නේ, අතපය මෙහෙවන්නේ. මොකෙන්ද මෙහෙවන්නේ? හිතෙන්. එහෙනම් හරියට තියෙන්නේ මොකද්ද? හිත හරියට තියෙන්න ඕනේ. හිත අවුල් වුණොත් S2ත් අවුල් වෙනවා. කන් දෙකත් අවුල් වෙනවා. අතපය, කඩබඩ, ශරීරයත් අවුල් වෙනවා. ඒක නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා බුදු ගුණ හිතනකොට රාග දේශ මොහ වලින් හිත යටපත් වෙන්නේ නැහැ. උජුගත මේවස්ස තස්මින් සමයේ චිත්තං හෝති. ඒ වෙලාවට ඔහුගේ හිත ඍජු වෙනවා කියනවා. ඇයි හිත ඍජු වෙන්නේ? හිතේ ඇදගති ඇති වෙන කරුණු තුනක් තියෙනවා. ලෝභය නිසා හිත ඇද වෙනවා. තරහ නිසා හිත ඇද වෙනවා. සත්‍ය අවබෝධ නොවීම නිසා හිත ඇද වෙනවා. ලෝභය නිසා හිත ඇද වෙනවා නම්, තරහ නිසා හිත ඇද වෙනවා නම්, අනවබෝධය නිසා හිත ඇද වෙනවා නම්, යම් හිතක රාග දේශ මොහ නැත්තම් ඒ ඇද බවට මොකද වෙන්නේ? ඍජු වෙනවා. එහෙනම් බුදු ගුණ හිතීම තුළ සියලු කටයුතු නිරවුල් කරගන්න පුළුවන්. ඉවසන්න පුළුවන්. කරුණාව දයාව වෙන්න පුළුවන්. මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්. දරා ගැනීමේ ශක්තිය තියෙනවා. බලන්න මේ එක භාවනාවක බුදු ගුණ භාවනාවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන කොච්චරද? හිතේ ඍජු බව ඇති වෙනවා බුදු ගුණ හිතීම තුළ. ඒ විතරක් නෙමෙයි. ඒ ඍජු සිතේ මහා නාම අරිය ශාවකෝ ලබති අත්ථ වේදා. මහා නාම ආර්ය ශ්‍රාවකයා අර්ථය ලබනවා. මොකේ අර්ථයේද? ජීවිතාර්ථය ලබනවා. ඒ දැන් ධර්මයේ හිතට වැටෙනකොට
ජීවිතාර්ථය මෙයාට සිහි වෙනවා. දැන් අර තිබ්බනම් අධික කෑදරකමක්, ලෝභ ගතියක්, මසුරුකමක්, පොඩි දෙයකට කිපෙන ගතියක්, බැඳගෙන පලිගන්න වෛර කරන ගතියක් බුදු ගුණ හිතීම තුළ හිත හොඳටම තුනී වෙලා, තැම්පත් වෙලා, සංවර වෙලා, බුදු ගුණෙන් හිත සුවපත් වෙලා, හිත හැදිලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං. ඔන්න ධර්මයක් අවබෝධ කරගන්න එක හේතුවක් වෙනවා. එයිද හිතේ අවුල් ගති නෑනේ. දැන් මෙයාට ගැඹුරු කාරණාත් නිරෝධ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ගැඹුරු ධර්ම කාරණා අහන්න ආසයි. තේරුම් ගන්න ආසයි. අවබෝධ කරගන්න ආසයි. නමුත් හිතේ අවුල් ගොඩක් එක්ක මේක කරන්න බෑ. ඊට පස්සේ දැන් ගැඹුරු ධර්මයේ ඉගෙනගෙන වාද කරනවා. මම දන්නවා, ඔහෙලා දන්නේ නැහැ. ඒක ඊළඟ අරුබුදේ. ඊට පස්සේ ධර්මයේ පාවිච්චි කරන්නේ වාද කරන්න මිසක් අවබෝධ කරන්න නෙමෙයි. බුදුවරු පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ වාද කරන්න කියන දාසින් නෙමෙයි. වාද කරනවා නම් ධර්මයේ ඉගෙන ගන්න ඕනේ නෑනේ. දේශපාලන පක්ෂ වශයෙන් පිල් බෙදෙනවා. වාද කරන්නත් කරුණු ඕන තරම් තියෙනවා. ඒතොරේ දේශපාලන න්‍යායයට අනුව ධර්මයක් පාවිච්චි කරලා වාද කරනවා නම් ධර්මයයි දේශපාලනය කියන එක දෙකක් කියලා අපිට වෙන් කරලා අඳුර ගන්න බැරි වෙනවා. එහෙනම් ධර්මයේ තියෙන්නේ වාද කරන්න නොව. එහෙනම් මොකටද ධර්මයේ තියෙන්නේ? අවබෝධ කරන්නයි. අවබෝධ කරන කෙනා නිහඬ චරිතයක්. නිහඬයි කියලා කියන්නේ එයා තමන්ගේ කටයුත්ත කරගෙන යනවා. අදාළ තැනදී යා ක්‍රියාත්මක වෙනවා. අපි කොහොමද අහලා තියෙනවා බෙරේ ශබ්ද ඇහෙන්නේ මොකද? ඇතුළ හිස් නිසා. පිරුණු කලේ දිය නොසැලී. මේ උපමා තියෙනව නේද? මේ උපමාවල ගැඹුරු අරුත් තියෙනවා. බලන්න බෙරේ කියන එක ඇතුලේ පිරීලා තිබ්බොත් ශබ්ද ඇහෙනවද? දැන් හැමතිස්සම කච 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 ගාවොත් ඒ තුල මොකද්ද? තේරු යන්නේ. එයාගේ හිතේට විවේකයක් ලැබිලා නැහැ. හිතට සහනයක් ලැබිලා නැහැ. හිතට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. එයා කතා බහ කරන්න යාම තුල තව තවත් හිත අවශ්‍ය කරනවා මිසක් හිත හැදෙන්නේ නැහැ. නමුත් අවබෝධයෙන් ගුණයෙන් පිරිපුන් උතුමන් ළඟ ගිහි වේවා පැවිදි වේවා නිහඬ ජීවිත තියෙනවා. සතුට තියෙනවා. සංවරය තියෙනවා. සැනසීම තියෙනවා. විශේෂයෙන් තියෙනවා එකක්. මනුස්සකම තියෙනවා. ධර්මාබෝධී ලකුණ මනුස්සකමයි. හොඳට මතක තියාගන්න. ධර්මාබෝධ කිරීමේ ලකුණ මනුස්සකමයි. ඒක හරියට නැගෙනහිරින් උදෑසන හිරු පායනකොට ආකාශේ වර්ණවත් වෙනවනේ. ඒතකොට නිමිත්ත අපිට කියනවා දැන් ඉර පායන ළඟයි කියලා. යම් කෙනෙක් තුළ මිනිස්කම් තියෙනවද? එයාට ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසා පින්නතුනි මේ ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං. අර්ථයල ජීවිතාර්ථය ලබනවා. ධර්මයේ මෙයා ටික ටික තේරුම් ගන්නවා. බුදු ගුණ වලින් හිත සුවපත් කරගෙන. ලබති ධම්මෝපසංහිතං. දැන් ධර්මයේ බුදු ගුණම සිහි කරලා හිත සංසිඳිලා. දැන් හිතේ වේසක් මහන්සියක් ක්ලාන්ත ගතියක් නැහැ. දැන් නීවරණ වලට ඉඩක් නැහැ. පාමුච්චං. හිත පිබිදිලා ප්‍රමුදිත වෙලා. බුදු ගුණ වලින් පාමුදිතස්ස පීති ජායති. පිබිදුණු සිතේ ප්‍රීතිය හට ගන්නවා. පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතියෙන් යුක්ත කෙනාගේ සිත කය සැහැල්ලුයි. පස්සද්ද කායෝ සුඛං වේදේති. සිත කය සැහැල්ලු වෙනකොට පුදුමාකාර සැපයක් ලැබෙනවා. ඒක නිරාමිස සැපයක්. සුඛිනෝ චිත්තං සමාධියති. අර සැපවත් ඉන්න කෙනාගේ හිත බුදු ගුණ වලම එකඟ වෙනවා, තැම්පත් වෙනවා, බුදු ගුණ තුළම හිත බැස ගන්නවා. ඔන්න බලන්න මේ. දැන් එතකොට දැන් මේක මේ ඵලය මේ කියන්නේ. දැන් මේ ටික ඔබ පුරුදු කරන්න ඕන ටිකක් නෙමෙයි. 아무තුම සැපේ පුරුදු කරනවා. කායික මානසික සැහැල්ලුව පුරුදු කරනකොට ඒක පුරුදු කරන්න බෑ. බුදු ගුණ හිතීම නම් වූ හේතුව නිසා
ඵලය තමයි හටගන්නේ. දැන් කලින්ම හේතු ටික කිව්වා. දන්න සිංහලෙක් දන්න කියන බුදුරජාණන් වහන්සේව දන්න කියන විදිහට සිහි කරන්න. එහෙම සිහි කරනකොට මෙන්න මේ ඵල ටික ලැබෙනවා. ලබති අත්ථ වේදං, ලබති ධම්ම වේදං, පාමුජ්ජං, පීතිසුඛං, පස්සද්ධං, සමාධින් මේ ටික ලැබෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. අයං උච්චති මහා නාම, මහා නාම මෙන්න මේ කෙනාට කියනවා. කොයි කෙනාටද? මේ බුදු ගුණ තුලින් හිත සුවපත් කරගත්ත කෙනාට කියනවා මෙන්න මෙහෙම. අයං උච්චති මහා නාම අරිය ශාවකෝ විසම ගතාය පජාය සම්මප්පත්තෝ විහෙරති. අවුල් වෙච්ච ලෝකයේ අවුලක් නැතුව ජීවත් වෙන කෙනා. එහෙනම් අපිට හොඳම එකක් මේකනේ. ඇයි? හැමතිස්සෙම අවුල් වෙන්න දෙයක් තමයි තියෙන්නේ. නේ? එහෙනම් බුදු ගුණ හරියට වඩා ගත්තොත්, බුදු ගුණ හරියට හිතා ගත්තොත්, බුදු ගුණ හරියට කල්පනා කරොත් අපේ මේ අවුල් වෙච්ච ජීවිතය අවුල් නොවෙන්න හේතු වෙනවා. විසම ගතාය පජාය සම්මප්පත්තෝ විහෙරති. අවුල් වෙච්ච ලෝකේ අවුලක් නැතුව ජීවත් වෙනවා වගේම සබ්භ්‍යාපජ්ජාය පජාය අභ්‍යාපජ්ජෝ විහෙරති. රෝගී වෙච්ච ලෝකයේ නිරෝගීව ඉන්න පුළුවන් කියනවා. වැඩියෙන්ම රෝගී වෙන්නේ හිතද කයද? කියන්න බලන්න. සිතනේ. නමුත් අපි හිතට බේත් පිටි දෙනවද? බේත් කරල් දෙනවද? හිතට අල්ලලා ගහනවද ඉන්ජෙක්ෂන් එක? හිතේ අල්ලලා සිද්ධාලේ පුලනවද? අයිඩෙක්ස් ගන්නවද හිතේ? වින්ඩජින උලනවද? නෑ. හිත හැම තිස්සෙම ඉන්නේ අසහනෙන්, අසතුටින්, නොහොඳින් ඉන්නේ. තමන් එක්ක අමනාපෙන් ඉන්නේ. කවුද? තමන්ගේ හිත. එහෙනම් තමන්ව ජය ගන්නත්, අනුන්ව ජය ගන්නත්, තමන් සැනසෙන්නත්, අන් අයගේ සැනසීම පිණිසත් අපිට පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි හොඳම ක්‍රමය මොකද්ද? දන්න තේරෙන භාෂාවෙන්, දන්න තේරෙන සිංහලෙන් බුදු ගුණ හිතන එක. ඒක පළවෙනි එක. ඉතින් ලොකු විස්තරයක් මේක. මොකද මේක බාහිර විස්තර කළත් වැඩක් නැහැ. නේද? දෙවෙනි එක ධර්මයේ ගුණ සිහි කරනවා. දැන් අර කලින් විස්තරේම තමයි යන්නේ. ගුණෙන් ගුණේ වෙනස් වෙන එක විතරයි වෙන්නේ. ප්‍රතිඵලය එකයි. ධර්මයේ ගුණ සිහි කරන්නේ කොහොමද? දන්න කියන කාලේ ඉඳලා කියන ගාථා මොකද්ද ධර්මයේ වඳින්නේ? ස්වාක්කාතු. ඒකත් මම කෙටියෙන් කියලා දෙන්නම්. ස්වාක්කාතු. අවුල් නැති, තරස් නැති, හිස්තන් නැති, සංස්කරණය කිරීමක් කරන්න ඕන නැති ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ස්වාක්ඛාත කියන්නේ ඒකයි. මනවින් පැහැදිලිව පිරිසිදුව දේශනා කළ තින් ධර්මය. ස්වාක්ඛාත. සම්දිට්ඨිකෝ. සම්දිට්ඨික කියලා කියන්නේ මේ ජීවිත කාලෙදීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් අර කලින් බුද්ධානුස්සතියේදී විස්තර වගේ කිව්වේ. ප්‍රීති ප්‍රමුදිතභාවය තියෙනවා කියලා, හිත ඍජු වෙනවා කියලා. ඒක පරලෝකයේදී ලැබෙන මෙලවදීද? සම්දිට්ඨිකයි ධර්මය. මේ ජීවිත කාලෙදීම ලැබෙනවා ඒවා. හැබැයි පුරුදු කළොත් විතරයි ලැබෙන්නේ. මේ රණ්ඩු වෙවි වාද කර කර කල්ලි ගහි ගහි හිටියොත් ඕව කොහේ කරන්නද? ඕව කරන්න අපිට වෙලාවක් තියනවද කියලා කවදාවත් යාට මරණයෙන් පස්සෙවත් මේක කරන්න වෙන්නේ නැහැ. ඇයි? මරණයෙන් පස්සේ කරොත් මේකමයි කරන්න වෙන්නේ. සම්දිට්ඨිකෝ කියන්නේ මේ ජීවිත කාලෙදීම අවබෝධ කරගන්න පුළුවන්. අකාලිකෝ බලන්න සබන් කැටයක වේවා, පාන් ගෙඩියක වේවා, දත් බෙහෙත් එකක වේවා, හාල් පැකට් එකක වේවා තියෙනවා විශේෂ දිනයක්. දින දෙකක් තියෙනවා. මොනවද දින දෙක? ඇසුරුම් කරපු දිනේ කල් එක්ස්පයරි ඩේට් එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කල් ඉක්ුත් වෙන්නේ නැත. ඒ කියන්නේ එක්ස්පයරි ඩේට් එකක්. එක්ස්පයරි ඩේට් එකක් තිබ්බනම් එහෙම වෙලාවට අපිට ධර්මයක් නැහැ. ඉස්සර ඕක කළා දැන් ඕක කරන්න බෑ. බලන්න කාලිකයි කියන්නේ කල් ඉක්ුත් වීමේ දිනයක් ඇත. කාලික. අකාලිකයි කියන්නේ
කල් ඉක්ුත් වීමේ දිනයක් නැත. අපේ ජීවිතයේ කාලිකයිද අකාලිකයිද? ළමා කාලේ කාලිකයිද අකාලිකයිද? අපේ ළමා කාලේ කල් ඉක්ුත් උන්නේ නැද්ද? තරුණ කාලේ කාලිකයි. කාලයයි තිබ්බේ. මැදි වයස කාලයයි. වයෝ වෘද්ධ වයස කාලයයි. එහෙනම් කාලයට අයිති ජීවිතේ පාවිච්චි කළා කරන්න තියෙන හොඳම දේ තමයි අකාලික ධර්මයේ පුරුදු කරන එක. කාලික ජීවිතයක් මුල් කරගෙන අකාලික ධර්මයක් අවබෝධ කරගන්න නැත්නම් ඇයි අපි අවබෝධ කළත් අවබෝධ නොකළත් වයසට යනවා. අවබෝධ කළත් අවබෝධ නොකළත් ලෙඩ වෙනවා. අවබෝධ කළත් නොකළත් මැරෙනවා. අවබෝධ කළත් නොකළත් කොහේ හරි උපදිනවා. අවබෝධ කළත් නොකළත් සංසාර ගමන යනවා. අවබෝධ කිරීමේ වටිනාකම තමයි ඒ කෙනාට ශක්තිපමණින් ධර්මයේ පුරුදු කළොත් තමන්ට ධර්මයෙන් ලොකු යහපතක් උදා කරගන්න පුළුවන්. කල් ඉක්ුත් නොවන දහමක් අකාලිකයි. ඒහි පස්සිකෝ. ඒහි පස්සික කියන්නේ දැන් නම් ගේ ස්වර්ණවාහිනී උදේට යන බණන කියලා. ඒකේ නම ඒහි පස්සිකෝ තමයි. නම හොඳයි. ඒහි පස්සිකෝ කියලා කියන්නේ මානසිකව පැමිණ බලන්න. නේ? මානසිකව පැමිණෙන්න ඕන ධර්මයට. ඒහි පස්සික කියන්නේ ඒකයි. අදාළ ධර්ම කාරණයට පිවිසෙන්නේ මනසින් නේද? අදාළ ධර්ම කාරණයට මානසිකව පැමිණෙන්න ඕනේ. මානසිකව එළඹෙන්න ඕනේ. ඒහි පස්සිකෝ ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් කියන්නේ ඒකනේ. එහෙනම් ශරීරය එක්කගෙන ආවට අපි හිතමු ඔන්න නිින්ද ගිහිල්ලා නම් ඔන්න වෙන වෙන කල්පනාවක නම් ශරීරය ආවට ඒහි පස්සිකයිද? නෑ. ශරීරය ආවට ඒහි පස්සික වෙන්නේ නෑ. ශරීරය මුල් වීමෙන් හිත අරගෙන එන්න ඕනේ. හිත යොමු කරනවා ධර්මයට. ඔන්න හිතෙන් කරුණු කාරණා තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කර ගන්නවා. ඒහි පස්සිකෝ කියන්නේ ඒකයි. ඕපනයිකෝ තමන්ට තේරු යනවා. ආයි තව කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න ඕනේ මේ මම මෙච්චර කල් පුරුදු කළා මං තාම සෝවාන්වත් වෙලා නැද්ද? තව කෙනෙක් බන්දේසියක තියාගෙන බලාගෙන ඉන්නවා. මොකද්ද? සෝවාන් ඵලෙ. මෙයා එනකම් ඉටිපන්දන් නිවල කපලා කවන්න. උපන් දින කේක් කවන්න පුළුවන්. ඇනිවර්සරි කේක් කවන්න පුළුවන්. මාර්ගඵල දෙන්න බෑ. බත් ගුලි හදලා ගිල්ලන්න පුළුවන්. බේත් ටික දෙන්නත් පුළුවන්. නාවන්නත් පුළුවන්. උපස්ථාන කරන්න පුළුවන්. යන්න බැයි නම් දොක්කගෙන හරි එක්කගෙන වට්ටම් කරගෙන යන්න පුළුවන්. මාර්ගඵල වලට එක්කයි යන්න බෑ. ඒක තමන්ම අවබෝධ කරගන්න එකක්. ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියලා කියන්නේ විඤ්ඤෝ කියන්නේ බුද්ධිමත් කෙනා. බුද්ධිමත් කෙනා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න. ධර්මයේ පිළිගන්න. ශ්‍රාවක උතුමන් රහතුන් පිළිගන්න කෙනා. නැත්තම් සාමාන්‍ය ලෝකේ අපි බොහෝ දෙනෙකුට බුද්ධිය තියෙනවා. භාෂා ඥානය තියෙනවා. රටේ ලෝකේ දැනුම තියෙනවා. මෙතන මේ බුද්ධිය කියන්නේ ඒක නෙමෙයි. තෙරුවන් පිළිගන්න. තෙරුවන අවබෝධ කරගත්ත. තෙරුවන හඳුනාගත්ත කෙනා. පච්චත්තං වේදිතබ්බෝ වෙන් වෙන් වශයෙන් මේ ධහම දකිනවා. අවබෝධ කරගන්න ඕනේ. වෙන් වෙන් වශයෙන් කියන්නේ මේ ධර්මය අවබෝධ කරගැනීමේ ක්‍රම තියෙනවා. ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද ආදී වශයෙන්. ඒක කරන්නේ තෙරුවන් සරණ ගිය කෙනා. තෙරුවන් සරණ නොගිය කෙනෙකුට ඒක කරන්න පුළුවන්ද? කරන්න බෑ. එහෙනම් මේ ධර්මයේ ගුණ ටික හිතනවා. දැන් ඒතර මේ ගෙවල් වල වැඩ කරන අම්මලාට හිතන්න පුළුවන් අපි කොහොමද අපේ ඔය හාමුදුරුවෝ කියන විස්තර අපිට මතකත් නැහැ. ඔය ගැඹුරු මහ ප්‍රාණ දේවල් අපි කොහොමනම් පාඩම් කරගෙන මතක තියාගන්නද? කතාව ඇත්ත.
එහෙනම් මේ ටික පාඩම් කරගෙන ගිහලා මෙහෙම හිතන්න ධම්මානුස්සතිය වඩනකොට. බුදු කෙනෙක් පහළ වෙලා උතුම් ධර්මයක් දේශනා කළානේ. ඒ ධර්මයේ කතා කරනවනේ පින් ගැන, පව් ගැන. පින් කරාම පුණ්‍ය විපාක, සැප විපාක, පව් කරාට පස්සේ පාපී විපාක, දුක් විපාක, කුසල අකුසල ගැන කතා කරනවා. මෙලෝ පරලෝ ගැන කතා කරනවා. හොඳ නරක ගැන කතා කරනවා. මෞපිය උපස්ථානයේ වැදගත්කම, සංවර වීමේ වැදගත්කම, සිල්වත් වීමේ වැදගත්කම, ගුණවත් වීමේ වැදගත්කම ගැන කතා කරන මේ ධර්මය ස්වාක්කාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ගුණයෙන් සමන්විතයි. ඒ ටික හිතන්න පුළුවන්. එහෙනම් ඒ ටික හිතන්න. ධර්මයේ ගුණ සවිස්තරාත්මකව පාඩම් කරගෙන ඉන්න කාරි වටිනවා. නමුත් සරලව අරකමෙන් හිතුවොත් වරදක් කරා වෙන්නේ නැහැ. මෙහිම ධර්මයේ ගුණ හිතනකොට රාග දේශ මොහ වලින් ඇවිස්සිච්ච හිත දූවිලි පොළොවකට වැහි පොද වැටෙන්නේ නැහැ. සංසිඳිලා යනවා. හිත තෙත් වෙනවා ධර්මයේ ගුණ සිහි කිරීමෙන්. කාෂ්ඨක වෙච්ච හිත තෙත් වෙන්නට උපකාරී වෙනවා ධර්මයේ ගුණ කල්පනා කිරීම. එතකොට හිතේ රාග දේශ මොහ යටපත් වෙලා හිතේ ඍජු බවක් ඇති වෙනවා. හිතේ සතුට ඇති වෙනවා. හිත සමාධිගත වෙනවා. අන්නේ ශ්‍රාවකයාට කියනවා අවුල් වෙච්ච ලෝකේ අවුලක් නැතුව ජීවත් වෙන කෙනා. අසනීප වෙච්ච ලෝකේ නිරෝගීව ඉන්න කෙනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැක දැක ඉන්න කෙනා කියලා කියන්නේ අන්න ඒ කෙනාටයි. තුන්වෙනි එක සංඝ ගුණ. සංඝ ගුණ සිහි කරන්නේ සුපටිපන්න, උජිපටිපන්න, ඥායපටිපන්න, සාමිජිපටිපන්න කියලා එතන ගුණ හතරයි. සංඝයාගේ ගුණ 9ක් තියෙනවා. පළවෙනි ගුණය සුපටිපන්න, දෙක උජුපටිපන්න, තුන්වෙනි එක ඥායපටිපන්න, හතරවෙනි එක සාමිජිපටිපන්න. 5 6 7 8 9 තමයි අර අවසානට තියෙන්නේ. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස, ලෝකස්සාති කියලා කියන අවසාන කරන්න ඕනේ හින්දා එතන පාළියේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ නවරහදී මේ ගුණ 9 දරන්නේ, උතුම් ගුණ 9 දරන්නේ මෙන්න මේ ශ්‍රාවක සංඝයා. යදිදං චත්තාරි පුරිස යුගානි, අට පුරිස පුද්ගල, මාර්ගඵල පුද්ගල 4යි, යුගල 8යි. යුගල 4යි, පුද්ගල 8යි. යුගල 4 තමයි සෝවාන් මාර්ග, සෝවාන් ඵල. ඔන්න පළවෙනි යුගලේ. සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල දෙවන යුගලය. අනාගාමි මාර්ග, අනාගාමි ඵල තුන්වන යුගලය. අරහත් මාර්ග, අරහත් ඵල සතරවන යුගලය. ওই යුගල හතරට කියනවා යදිදං චත්තාරි. චත්තාරි කියන පාලි භාෂාවෙන් හතරයි කියන එකයි. එතකොට මාර්ගඵල යුගල හතරයි. අට පුරිස පුද්ගලා. පුද්ගලා කියන්නේ පුද්ගලයෝ කියන එකයි. පුද්ගලයෝ කී දෙනාද? 8. පුරුෂ පුද්ගලයන් කී දෙනයිද? 8 දෙනයි. කවුද 8 දෙනා? සෝවාන් වීමට මග වඩන පළමු වෙන්නා. සෝවාන් ඵලයටපත් වෙන්නා දෙවෙනි කෙනා. සකදාගාමි වීමට මග වඩන, සකදාගාමි ඵලයටපත් වුණ, අනාගාමි වීමට මග වඩන, අනාගාමි ඵලයටපත් උන, අරහත් වීමට මග වඩන, අරහත් ඵලයටපත් උන කී දෙනයිද? ඔන්න ඔය 8 දෙනා. ඊවතර යුගල 4. සුපටිපන්නයි, උජිපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමිජිපටිපන්නයි. දුරේ ඉඳලා උනත් දන් පැන් ගෙනල්ලා පූජා කරොත් හොඳයි. ආහුනේයයි. ආගන්තුකෝ වැඩියට පස්සේ සලකන්න හොඳයි. පාහුනේයයි. පින්සලකා යමක් පූජා කරන්න සුදුසුයි. දක්ඛිනේයයි. වැදුම් පිදුම් සත්කාර කරන්න හොඳයි. අංජලි කරණීයයි. ලෝකයාට පින් කරගන්න තියෙන හොඳම තැන, හොඳම කෙත භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නම් වූ පින් කෙතයි කියලා ශ්‍රාවක සංඝ ගුණ සිහි කරනවා. ඕක සංඝානුස්සතිය.
කරුණු තුනයි. ඊළඟ එක සීලානුස්සති. සීලානුස්සති කියලා කියන්නේ එතනදී අර තෙරුවන් සරණ තුලින් පිරිසිදු බව ලැබපු කෙනා. තෙරුවන් සරණ තුලින් පිහිට ලබාගත් කෙනා. තෙරුවන් සරණ තුලින් රැකවරණය ලබාගත් කෙනා සීලවන්ත කෙනෙක් බවට පත් වෙනවා. ලෝකයේ තියෙන සුපිරිම සීලය මොකක්ද කියලා දන්නවද? මොකක්ද? පන්සිල්. ඇයි? පන්සිල් වලින් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. පන්සිල් කියලා කියන්නේ පළමු පෙළ සීලයක්, පළමු පන්තියේ සීලයක්. අපි කිව්වොත් ෆස්ට් ක්ලාස්. නේ? එහෙනම් මේ පන්සිල් රකින්න මිනිස්සයා ඇත්තට වැදගත් කෙනෙක් නෙමෙයිද? පන්සිල් රකින්න මිනිස්සයා ඇත්තට වැදගත් කෙනෙක්. බුදු දේශනාවේ තියෙනවා එයා ලෝකයාට සේවයේ සපයන කෙනෙක් කියනවා. පන්සිල් රකින්න කෙනෙක්. ඒ කවුරුත් කාවත් මරන්නෙත් නැත්තම්, කවුරුත් කාගේවත් දෙයක් හොරකම් කරන්නෙත් නැත්තම්, කවුරුත් කාගේවත් පවුලක් අවුල් කරන්නෙත් නැත්තම්, කවුරුත් කාවත් බොරුවෙන් රවට්ටන්නෙත් නැත්තම්, කවුරුත් මත්පැන් මද්ද්‍රව්‍ය ගන්නෙත් නැත්තම් කොච්චර වැදගත් සමාජයක්ද බලන්න. ආරි සමාජයක්. ඔය පහ කැඩීම නිසා නේද සමාජයක් අවුල් වෙන්නේ. මේ මිනිස්සු මාව මරයිද දන්නේ නැහැ. අපේ දේවල් හොරකම් කරගනීද දන්නේ නැහැ. මගේ පෞල් ජීවිතේ කඩාකප්පල් කරයිද දන්නේ නැහැ. අපිව රවට්ටයිද දන්නේ නැහැ. බීලා පිස්සුනටයිද දන්නේ නැහැ. ඔන්න පන්සිල් කඩා ගැනීමෙන් වෙන තත්ත්වේ. නමුත් පන්සිල් රැකෙනවා නම් පුදුමාකාර යහපතක් උදා වෙනවා. එහෙනම් සීලානුස්සතියෙන් කරන්නේ මේකයි. තමන් තුල තියෙන සීලය සිහි කරනවා. අපි මෙහෙම හිතමුකෝ. මම දැන් කිව්ව ප්‍රාථමික පළමු පෙළ සීලය පන්සිල්. කෙනෙක් ඉන්නවා සිල්පද පහම රැක ගන්න බෑ. එතැමිට කෙනෙක්ට රැකෙන්නේ 3යි. එතැම් කෙනෙකුට 4යි. අපි නිකන් එහෙම උපකල්පනය කිරීමක් කරන්න. ඒතර ඒ කෙනා Tamanට දෙස් තියා ගන්නවා. අනේ මම වගේ මූසලෙක්. අනේ මම වගේ කෙනෙක්. නේ? ඇයි? Tamanගේ කිලුට ගැන Taman සතුටු වෙනවද? Tamanගේ කිලුට ගැන Taman සතුටු වෙන්නේ නැහැ. නමුත් Tamanට එකෙන් අත් මිදෙන්න බැරි කමක් තියෙනවා. සමහරට නරක ඇබ්බැහි වීමක්. සමහරට පාප මිත්‍ර ආශ්‍රයයට වැටිලා සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. සිල්පද පහම එකක් දෙකක් නෙවෙයි මම මේ කියන්නේ. එතකොට රැකෙන සිල්පද ටික ගැන සතුටු වෙන්න ඕනේ. මම මේ ටික රකින්නවා මට මේක තමයි තියෙන අවුල. මම මේ ටික හොඳින් රැක ගන්නවා. මම කොහොමද මේක රැකගන්නේ? අන්න ඒ රැකෙන කීපය ගැන සතුටු වෙලා නොරැකෙන කීපය ආරක්ෂා කරන්න වීර්ය කිරීමකට යාට තියෙන්නේ. දැන් බලන්න මේ සිල්පද පහම නැති වෙන්නේ එකක් කැඩන දෙකක් කැඩන කියලා. සිල්පදේ අදාළ එක විතරයි නැති වෙන්නේ. එහෙනම් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. එහෙනම් මූලික වශයෙන් අපි පංචශීලයටවත් පැමිණෙන්නට අවශ්‍යයි. මොකද පංචශීල තමයි සුගතියේ යන්න පුළුවන් අවම සුදුසුකම. නැවත මනුලොවට වේවා, මනුලොවෙන් දෙව්ලොවට වේවා. අපිට අවශ්‍ය අවම සුදුසුකම තමයි තෙරුවන් සරණ තුල පිහිටීම සහ පන්සිල් ආරක්ෂා කිරීම. මොකද ওই පන්සිල්ම ගැන විස්තර කරපු දේශනාවල් තියෙනවා. ඕවට කියනවා කම්මපත කියලා. සතුන් මැරීම කම්මපතයක්. පතේ කියන්නේ ට්‍රැක් එකනේ. අපි ධාවන පතේ කියලා කියන්නේ මන් තීරුව කියලා කියන්නේ. පළමු මන් තීරුව දෙවෙනි මන් දැන් මේ දවස්වල ඔලිම්පික් නිසා ඔන්න අපිට නිතරම අහන්න ලැබෙනවා. මන් තීරු ගැන. බුදුරජාණන් පතේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා කර්මයට. ඒ මන් තීරුවේ ගමන් කරොත් අවසන් වෙන්නේ නිරේ. සතුන් මැරීමේ මන් තීරුවේ ගියොත්. සොරකම් කරන මන් තීරුවේ ගියොත් ඒක අවසන් වෙන්නේ නිරේ. කාම මිත්‍යාචාරයේ යෙදෙන මන් තීරුවේ ගමන් කරොත් ඒ පාර අවසන් වෙන්නේ අපායයි. බොරුවෙන්, කේලමින්, පරුස වචනෙන්, හිස් වචනෙන්, මත්පැන් වද්ද්‍රව්‍ය පාවිච්චියෙන් ඒ මන් තීරු වල ගමන් කරොත් නිරය, තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ මුණ ගැහෙනවා. අපාය දුගතිය මුණ ගැහෙනවා. කුසලයක් එහෙමයි. මේ පංචශීලයේ තුල පිළිහිట్లా ආරක්ෂා කරගෙන ඉන්නව නේද? ඒකට කියනවා කම්මපත. ඒකට කියනවා දස කුසල කම්මපත. මනුස්ස ලෝකෙන් අවසන් වෙනවා.
චාතුම් මහරජික තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ති බඹලෝ වෙන්න පුළුවන්. කුසල කම්මපත අවසන් වෙන්නේ ඒ ලෝකවලින්. එහෙනම් හොඳට මතක තියාගන්න. තමන් සමාදන් වෙන සිල්පද ටික ගැන හොඳ සිහි කල්පනාවෙන් ඉන්න. තමන්ගේ සුවේ පිණිසවත් අනුන්ගේ සුවේ පිණිසවත් තමන් නිසාවත් අනුන් නිසාවත් එලිපිට හරි රහසේ හරි පව් කරන්න එපාමයි. මේක බුද්ධ අවවාදයක්. මේක රහතුන්ගේ අවවාදයක්. එලිපිට කරත් රහස කරත් විපාක ලැබෙනකොට එලිපිට රහස කියලා කතාවක් නැහැ. තමන්ගේ පස්සෙන් පන්නනවා කර්මය. ඉදාට තමයි කියන බාලයා දුකට පැමිණෙන්නේ කියලා බුදුවරු අපිට අනුශාසනා කරලා තියෙනවා. එහෙනම් සීලය කියන එකෙන් අදහස් කරන්නේ මේකයි. තමන්ගේ හිත සංසිඳනවා තමන්ගේ ගුණ සිහි කරලා. අනේ මං සතුන් මැරීමෙන් වැළකීච්ච කෙනෙක් නේ. අනේ මං සොරකමින් වැළකීච්ච කෙනෙක් නේ. අනේ මං කාමීත්‍යාචාරය කරන්නේ නැති කෙනෙක් නේ. මං බොරු කියන්නේ නැති කෙනෙක් නේ. මං මත්පැන් මත්ද්‍රව්‍ය ගන්න නැති කෙනෙක්ට කියලා තමන්ගේ හිත හදා හිත සනසවනවා. ඒතර මේ හිත සනසවනකොට අතීතයේ කරපු අකුසල් පව් කුණු කන්දල් ඇදලා ගන්න එපා. දැන් අපි හිතමු අද හවස දැන් පන්සිල් සමාදන් වුණානේ. ඔන්න කෙනෙක් අද හවස දක්වාම මේ පන්සලට එන තුරාවට සිල් කැඩිලා තිබ්බා. දැන් එයා සිල් සමාදන් වෙච්ච ගමන් අලුත් කෙනෙක් වුණා. දැන් එයා පන්සලෙන් එළියට යන්නේ අලුත් කෙනෙක් හැටියටයි. හැබැයි අලුත් බව නැවුම් බව ආරක්ෂා කරගන්න තියෙන්නෙම සිල්පද තුල පිහිටලාමයි. එහෙම නැත්නම් අර හොද මඩේ දාන ක්‍රමයට මේක කරන්න බෑ. පන්සලට ඇවිල්ලා සිල් අරගෙන පන්සලෙන් එළිය සිල් කඩන එක බුද්ධ ශාසනයේ නෑ. නිති පන්සිල් පොය අටසිල් කියලා තියෙන්නේ කිව්මනේ. එහෙනම් පින්නතුනි හැම තිස්සෙම සීලේ පිහිටා සිටිය යුතුයි. වදයක් කරගන්න එපා. වදයක් බවට පත් වෙන්නේ පන්සිල් රකින්න එක නෙමෙයි. පන්සිල් කඩා ගන්න එක. දැන් සීලවන්තයාට ආනිසංස 5ක් ලැබෙනවා කියනවා. මෙලවදී 4යි පරලෝකදී 1යි. මේ ජීවිතයේදීම සල්ලි මිල මුදල් ටික පරිස්සම් වෙනවා කියනවා. සීල් ටික රැකගත්තොත්. ඒ වගේම සමාජය තුල හොඳ නම පැතිරෙනවා කියනවා. හොඳ මිනිස්සෙක්. මම නම් හිතන්නේ ඒ මිනිස්සු පන්සිල් වලින් එකක් හරි කඩනවා ඇති කියලා. එහෙම බොන්නෙත් නෑ පාටි වලදී කියලා. කඩලටයක් කෑවට. ස්පයික් චුට්ටක් බිව්වට. එහෙම අයත් ඉන්නවා. ඒකට කමක් නැහැ. ඒවා ඉතින් මත්පැන් නෙමෙයිනේ. නේද? එහෙම සංගරුව ඉන්න අයත් ඉන්නවා. ඒතර සමාජයේ කතා වෙනවා. හොඳ මිනිස්සයා. මනුස්සකම් තියෙනවා. හොඳ තරුණයා. අලබංග මේ දඟල කරලා කරන හැටි කියලා සමාජයේ කතා වෙන්නේ නැද්ද මිනිස්සු? කතා වෙනවා. ඒක තමයි ගුණවන්තයාගේ ගුණ කතාව. ඒ වගේම පිරිස් අතරට ගැහි එන්නේ නැහැ කියනවා. කවුද? සීලවන්තයා. ඇයි ඒ? හිතේ සැලීමක් ඇති කරගන්න දෙයක් නැහැ. පන්සිල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා නම් කවුරු කාට චෝදනා කරන්නද? නේ? ඒ වගේම සීලවන්තයා මරණාසන්න මොහොත ගත කරනවා සිහි නුවණින්. විලාප දෙන්නේ නැහැ. කෑකොස්සන් ගහන්නේ නැහැ. අනේ මට දාලා යන්න බෑ කියලා ඉන්නංග බදා ගන්න හදන්නේ. සිහි නුවණින් සංසිඳීමෙන් ඉන්නවා. එතකොට අසනීපයෙන් රෝගිකින් වෙන්නත් පුළුවන්. ඒත් සංසිඳෙනවා. ඔය ආනිසංස 4 මෙලොවදී ලැබෙනවා. මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එතකොට මනුලොව උපදිනවා. ඒක පස්වෙනි ආනිසංසය. සිල් රැක්කොත් එහෙනම් තමන්ගේ සීලය ආවර්ජනය කරනවා. මම සතුන් මැරීමෙන් වැළකීලානේ ඉන්නේ. අනේ ඒක කොයිතරම් දෙයක්ද? මම සොරකමින් වැළකීලානේ ඉන්නේ. අනේ ඒක කොයිතරම් දෙයක්ද? මම කාම මිත්‍යාචාරයෙන් වැළකීලානේ ඉන්නේ. අනේ ඒක කොයිතරම් දෙයක්ද? මම බොරු කීමෙන් වැළකීලානේ ඉන්නේ. ඒක කොයිතරම් දෙයක්ද? මම මත්ද්‍රව්‍ය මත්පැන් වලින් වැළකීලානේ ඉන්නේ. අනේ ඒක කොයිතරම් දෙයක්ද කියලා තමන්ගේ ගුණ කල්පනා කරලා තමන් සැනසෙනවා. බොහෝ අය තුළ මේ ගුණධර්ම ඇති. නමුත් මේ ක්‍රමවේදයේ මේ ටෙක්නික් එක පාවිච්චි කරන්නේ නැහැ. මේක පාවිච්චි කරන්නේ. උතුම් විදියට තමන්ගේ හිත ඍජු වෙලා එනවා. පුදුම නිරෝගී බවක්, පුදුම නිර්වෘල් බවක්, පිරිසිදු බවක් ඇති වෙනවා. මේ මානසික ස්වභාවයේ නිර්වෘල් වෙනවා කියන එක පුදුම විදියට සිද්ධ වෙනවා. සීලානුස්සති. පස්වෙනි එක ඡාගානුස්සති.
පොඩි කාලේ ඉඳලා දුන්න දානේ ටික පොතක ලියා ගන්න. ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි පින් කරනවා නේද? වෙසක් පොසොන වලට දන්සල් දීලා ඇති දන්සල් දෙනවා. නේ? ඒ අර කොරියාවේ ළමයි පිරිසක් මේ වෙසක් එකට ලොකු දන්සලක් දීලා. අපේ අර Facebook මිත්‍රෝ පිරිසක් ඉන්නවා. ඒ ළමයි මට ෂෙයා කරලා තිබ්බා. ඒ අපිට හරි සතුටුයි. එතකොට මේ කොරියාවට හිතා ගන්න බෑ. අයිස්ක්‍රීම් දෙනවා, සරුවක් දෙනවා, බිස්කට් දෙනවා. ඒගොල්ලන්ට අමුතුයි මේක. අලුත් සංස්කෘතික අංගයක්. පාරේ යන අයට කන්න දෙනවා. ලංකාවේ නම් ඒක සාමාන්‍යයි නේද? ඒක කරන්න පුළුවන් රටවල් වල කරනවා. කොයිතරම් දෙයක්ද බලන්නකෝ. ඒතකොට බලන්න යහපත් ගුණධර්ම අරගෙන යන මිනිස්සයා කොහේ ගියත් ඒව පුරුදු පුහුණු කරලා සමාජයට ඒක බෙදනවා. හරි වටිනවා. එහෙනම් තමන් පොඩි කාලේ ඉඳලා කරපු පින්කම් සිහි කරනවා. දැන් අපි අද උදේ දානකට වැඩම කළා. දවල් දානට වැඩම කළා. දැන් අපි නැවතලා ඉන්නවා මේ ශාමික මහත්තයාගේ නිවසේ. ඉතින් අපිට ඊටාම ඉහළින් සත්කාර සම්මාන ගෞරව දක්වනවා. ඒ ගොඩාක් පින් කරගන්නවා. මේ සෑම දෙයක්ම ලොකු පින්කමක් වේවා. මධ්‍යම ප්‍රමාණයේ පින්කමක් වේවා. සුළු පින්කමක් වේවා. තමන් සිහි කරනවා. ඉස්සර නම් පින් පොත කියලා එකක් තිබ්බා. අනේ පින් පොත වෙන් කරගන්න. තේනවද? ඒ පින් පොත වෙන් කරගෙන මම ඔබට කියන්නම්. ඒක ලියන්න ඕන දේවල්. දිනපතා මෙහි ඉඳලා සිහි කරන්න රුවන්වැලි සෑය. ජයශ්‍රී මහා බෝධිය. තූපාරාමේ. දල්දා මාලිගාව සිහි කළ මෙහි ඉඳලා වඳින්න හිත එහෙ තියලා. හිත අරගෙන යන්න අනුරපුර උඩ මළුවට. හිත අරගෙන යන්න රුවන්වැලි සෑය මළුවට. හිත අරගෙන යන්න තූපාරාමෙට. නලල තියලා වඳින්න හිතේ. රුවන්වැලි සෑය ළඟට ගියා වගේම පින් දැස් වෙනවා වෙනසක් වෙන්නේ නැහැ. එතෙම ලංකාවේ අයට අගේ නෑනේ. බීච් එකේ යනවා වගේ තමයි රුවන්වැලි සෑය වටේ යන්නේ. කෝල් කර කර කෑ ගහ. මෙහි ඉඳලා ඔබ වඳිනවා නේද? හිත එහෙ තියලා. ඒ පීඨ ඒ විදිහටම ලැබෙනවා. ජීවිතේ කරදර අඩු වෙලා සැප ලැබෙනවා. ධාතු වන්දනාවේ තරම් මහත්ඵලයි මානිසංසයි. ඡාගානුස්සති කරපු පින්කම් ගැන දීපු දාන ගැන කරපු පරිත්‍යාග ගැන හිතන්න. පස්වෙනි එක, හයවෙනි එක අවසාන එක දේවතානුස්සති. දේවතානුස්සති කියලා කියන්නේ මනුලොව ඉද්දී ගුණධර්ම දියුණු කරලා ගිය පිරිස් දෙව්ලොව ඉන්නවා. මනුලොව ඉද්දී පුරුදු කළේ මොනවද දන්නවද? ඒ අය දෙවි ලෝකයන්ට ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ඔබ තුල බලනවා මන් තුල ශ්‍රද්ධාව කොපමණ දුරට තියෙනවද? චුට්ටක් හරි තියෙනවා නම් ඒක ඔබේ දානයක්. අනුන් තුල තියෙන රුපියල් ලක්ෂේ වේවා, තමන් තුල තියෙන රුපියල් 10 වේවා. තමන් තුල තියෙන රුපියල් 10 තමන්ට සල්ලියක් නෙමෙයි. නේ? එහෙනම් තමන් තුළ තියෙන ශ්‍රද්ධාව චුට්ටත් ඒක තමන්ගේ දෙයක්. තව කෙනෙක්ගේ ශ්‍රද්ධාව එක සංසන්දනය කරන්න එපා. අනේ අරයට නම් අරගොල්ලන් තරම් අපිට ශ්‍රද්ධාව නැහැ. අපි හැමතිස්සෙම එහෙමනේ. හැමතිස්සෙම අපි නිකන් එහෙම ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ. එහෙම වෙන්න එපා. තමන් තුළ තියෙන ශ්‍රද්ධාව චුට්ටයි නම් ඒකෙන් සතුටු වෙන්න. නේද? ඒක නිසා පින්වත්නි ඔබ හිතන්න මෙහෙම. මනුලොව ඉන්නකොට දැන් ওই දෙව්ලොව ඉන්න දෙවිවරු ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා පුරුදු කළා. දැන් ඉදිරි වැඩසටහන් වලදී මම මේ සීක බල ගැන සවිස්තරාත්මකව තව අපි කරුණු කතා කරමු. බොහෝ දෙනෙක් මේ කරුණු දන්නවා. නමුත් අපි ආයෙ දැනගමු මේ කතා කළා. දැන් මන් තුලත් ශ්‍රද්ධාව තියෙනවා. සිල්වත් බව තියෙනවා. දහම් දැනුම තියෙනවා. ත්‍යාගය තියෙනවා. ප්‍රඥාව තියෙනවා. මේක මට ලාභයක්මයි. මේ කරුණෙන් මම දෙවියන් තුල තියෙන කරුණ මන් තුලත් මන් දකිනවා. දෙවිවරු තුලත් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා තියෙනවා. මා තුලත් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා තියෙනවා. මේ කාරණේදී දෙවියනුයි මමයි සමානයි. මාන්නයක් ඇති වෙන්නේ නැහැ. නිරාමිස ප්‍රීති ප්‍රමුදිත සතුටක් ඇති වෙනවා. අනේ මම මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිස්සෙක් හැටියට යම් කිසි දෙයක් වටහාගෙන ඉන්න කෙනෙක් නේද කියලා තමන්ට පුදුමාකාර විදිහට සැනසෙන්න පුළුවන්. එතකොට ඒ කෙනා මරණාසන්න කාලේ එනකොට මේ දේවතානුස්සතියක් වගේ එකට හිත වැටුණොත් කවදාවත් දුගතියක යන්නේ නැහැ.
ඇයි සුගතියට හිත පුරුදු කරලා තියෙනවා. සුගතියට යන්න ඕන කාරණා Taman තුල තියෙනවා. මොනවද කාරණා? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ඉතින් ඒක නිසා අපි හැම දිනාටම සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටම උතුම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති පුරුදු පුහුණු කරලා ටික ටික හරි පුරුදු කරලා විනාඩිය හරි පුරුදු කරලා ඔබ හැම දිනාටම උතුම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ධර්මාභෝධය ලැබේවා, චතුරාර්ය සත්‍ය අවබෝධය සැලසේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා, වන්දනා කරගන්න. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයං බලං අරහන්තානංච තේජේන රත්තං බන්ධාමි සබ්බසු. සියලු සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සැමට රැකවරණ වේවා.